සමන්තහා චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතෝ සබ්බ ධම්මේසු පටිහත ඥානචාරස්ස දස බලදරස්ස චතු වේසාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්මරාජස්ස ධම්මත්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලදරස්ස චතු වේසාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්මරාජස්ස ධම්මත්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සබ්බ ධම්මේසු පටිහත ඥානචාරස්ස දස බලදරස්ස චතු වේසාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්මරාජස්ස ධම්මත්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස උතුම් වූ භාග්‍යවතුන් වහන්සේට මාගේ උතුම් නමස්කාරය වේවා. ධම්මස්වාමී ලෝකස්වාමී භාග්‍යවතුන් වහන්සේට අයිති ධර්මයක් දේශනා කරන මේ වෙලාවේ මාගේ මොවින් වැරදි වචනයක් පිට නොවේවා, මිත්‍යා දෘෂ්ටික වචනයක් පිට නොවේවා. මගේ අදහසක් ධර්මයට විරුද්ධව පිට නොවේවා. උතුම් වූ භාග්‍යවතුන් වහන්සේගේ සත්‍ය වූ බුද්ධ වචනය භාග්‍යවතුන් වහන්සේ සතුටු වෙන ආකාරයට දේශනා කරන්න මට ශක්තිය ලැබේවා. ඒ සඳහා සියලු ආර්යයන් වහන්සේලාගේ අනුග්‍රහය ලැබේවා. සියලු සත්පුරුෂයන් වහන්සේලාගේ අනුග්‍රහය ලැබේවා. සියලු ශාසන ආරක්ෂකයින් වහන්සේලාගේ අනුග්‍රහය ලැබේවා. හැම දිනාටම භාග්‍යවතුන් වහන්සේගේම ධර්මය අවබෝධ කරගෙන උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයම අවබෝධ කරගනිත්වා. සාදු සාදු සාදු. ධර්ම ශ්‍රවණාබිලාසී ශ්‍රද්ධා බුද්ධි සම්පන්න කාරුණික ගුණගරුක පින්වත්නි, අද මේ පින්වත් හැම දෙනාම
මේ වෙලාවේදී බලාපොරොත්තු වන්නේ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් ඔබෙත් මගෙත් නිවන පිණිස මහා කරුණාවෙන් දේශනා කොට වදාළ සුවාසෝ දහසක් ධර්මස්කන්ධයන් අතරින් ඊ타ත්ම වටින ධර්ම කාරණාවක් ශ්‍රවණය කරන්නටයි. අද ධර්මදේශනාව සඳහා මා මාතෘකා කරගන්නට අදහස් කරගත්තා අපේ භාග්‍යවතුන් වහන්සේගේ ශාසනයේ වැඩ හිටපු අති විශේෂ මහරහතන් වහන්සේ නමකගේ උතුම් ගුණයක් ඉස්මතු වෙන දේශනාවක් සිද්ධ කරන්න. අපේ භාග්‍යවතුන් වහන්සේගේ ශාසනයේ වැඩ හිටපු මහරහතන් වහන්සේලා අතර අති විශේෂ මහරහතන් වහන්සේ නමක් තමයි අඤ්ඤා කොණ්ඩඤ්ඤ මහරහතන් වහන්සේ. අපි මේ සදහම් විකාශය තුලින් කොණ්ඩඤ්ඤ මහරහතන් වහන්සේ අතීතේ පදුමුත්තර භාග්‍යවතුන් වහන්සේගේ ළඟ ඉඳලා ඒ පිරු පාරමිතාව අපි සිහිපත් කරන්නට යෙදුණා. අද ධර්ම දේශනාව තුළින් අපි බලාපොරොත්තු වෙනවා කොණ්ඩඤ්ඤ සූත්‍රයේ සඳහන් කොණ්ඩඤ්ඤ මහරහතන් අඤ්ඤා කොණ්ඩඤ්ඤ මහරහතන් වහන්සේගේ පිරිනිවන් පෑම කොහොමද සිද්ධ වුණේ කියන කාරණාව දැනගන්න. අපේ භාග්‍යවතුන් වහන්සේ රජගහ නුවර කලන්දක නිවාපේ වේළුවනාරාමේ වැඩ වාසය කරන කාලේ භාග්‍යවතුන් වහන්සේගේ ළඟට අඤ්ඤා කොණ්ඩඤ්ඤ මහරහතන් වහන්සේ පැමිණෙනවා. අඤ්ඤා කොණ්ඩඤ්ඤ මහරහතන් වහන්සේ සදහන් කරලා තියෙනවා එතන අතකෝ ආයස්මා අඤ්ඤාසි කොණ්ඩඤ්ඤෝ සුචිරස්සේව යේන භගවා තේනුපසංකමී. ඉක්බිතිව පින්වත් අඤ්ඤා කොණ්ඩඤ්ඤ මහරහතන් වහන්සේ සුචිරස්සේව බොහෝ කාලයකට පස්සේ භාග්‍යවතුන් වහන්සේ ළඟට එළඹියා. මෙතන හරි විශේෂ කාරණාවක් සඳහන් කරනවා අඤ්ඤා කොණ්ඩඤ්ඤ මහරහතන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේගේ ළඟට බොහෝ කාලයකට පස්සේ ආවා කියලා. මොකද මේ බොහෝ කාලයකට පස්සේ කියලා කියන්නේ? ඒ අට කතාවේ දක්වනවා කොණ්ඩඤ්ඤ මහරහතන් වහන්සේ පින්වත්නි බුදුරජාණන් වහන්සේගේ ළඟ වැඩ ඉඳලා මේ අවුරුදු 12කට පස්සේ භාග්‍යවතුන් වහන්සේ මුණ ගැහිණ ආවේ. ඒකේ සඳහන් කළේ
බොහෝ කාලයකට පස්සේ භාග්‍යවතුන් වහන්සේගේ ළඟට ආවා කියලා. එහෙනම් කොණ්ඩඤ්ඤ හාමුදුරුවෝ අවුරුදු 12ක් කොහෙද වැඩ හිටියේ? උන්වහන්සේ චද්දන්ත භවනේ මන්දාකිණි පොකුණු තීරේ පසේ බුදුරජාණන් වහන්සේලා වාසය කරන ස්ථානයේ අවුරුදු 12ක්ම වැඩ හිටියේ. එන කොණ්ඩඤ්ඤ හාමුදුරුවෝ භාග්‍යවතුන් වහන්සේගේ ළඟ අවුරුදු 12ක් වැඩ හිටියේ නේ. ඒ අවුරුදු 12ේම කොණ්ඩඤ්ඤ මහරහතන් වහන්සේ වැඩ හිටියේ චද්දන්ත භවනේ මන්දාකිණි පොකුණු තීරේ. මොකක් නිසාද? කොණ්ඩඤ්ඤ මහරහතන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේගේ ශාසනයේ විශේෂ මහරහතන් වහන්සේ නම. මොකද උන්වහන්සේගේ විශේෂත්වය? කොණ්ඩඤ්ඤ මහරහතන් වහන්සේ මේ සම්බුද්ධ ශාසනයේ වන්දනා කරන්නේ රතන දෙකකට පමණයි. භාග්‍යවතුන් වහන්සේටයි ධර්ම රත්නයටයි පමණයි උන්වහන්සේ වන්දනා කරන්නේ. කොණ්ඩඤ්ඤ මහරහතන් වහන්සේ සංඝ රත්නයට වන්දනා කිරීමක් කරන්නේ නැහැ. සියලු සංඝ රත්නය උන්වහන්සේට වදිනවා. මොකක් නිසාද? භාග්‍යවතුන් වහන්සේට පස්සේ ඊළඟට වැඩ ඉන්නේ අඤ්ඤා කොණ්ඩඤ්ඤ මහරහතන් වහන්සේ. අඤ්ඤා කොණ්ඩඤ්ඤ මහරහතන් වහන්සේ ඊතරම් ගුණ අධික මහ උත්තමී. මේ සම්බුද්ධ ශාසනයේ නොඑක් අග්‍රස්ථාන පින්වත්නි නොඑක් දිනෙකට ලැබෙනවා. එරිදිමතුන් අතරින් අග්‍රස්ථානය, ප්‍රඥාවන්තින් අතරින් අග්‍රස්ථානය, මෙහිම විවිධ අග්‍රස්ථාන බොහෝ භික්ෂුන් වහන්සේලාට ලැබුණා. හැබැයි අඤ්ඤා කොණ්ඩඤ්ඤ මහරහතන් වහන්සේට ලැබිච්ච අග්‍රස්ථානීය තමයි චිර රාතඥ භික්ෂුන් අතරින් අග්‍රස්ථානීය. හැබැයි එතනදී අපිට මේ චිර රාතඥ භික්ෂුන් අතරින් අග්‍රස්ථානීය කියනවට වඩා මේ සම්බුද්ධ ශාසනයේ වැඩ හිටපු චිර රාතඥ භික්ෂුව තමයි අඤ්ඤා කොණ්ඩඤ්ඤ මහරහතන් වහන්සේ. මොකද ඒ අග්‍රස්ථානයට තවත් හිමිකම් කියන්න ඊට පහළ මට්ටමේ කිසිම කෙනෙක් නැහැ. ප්‍රඥාව තියෙන අය ඉන්න පුළුවන්. එරිදිය තියෙන අය ඉන්න පුළුවන්. දුතාංග දරන අය ඉන්න පුළුවන්. හැබැයි මිච්චිර රාතඥ කියන අග්‍රස්ථානයට ඊට සමානව ඊට පහළ මට්ටමේ හිමිකම් කියන්න කිසිම කෙනෙක් නැහැ. ඒ නිසා විශේෂ අග්‍රස්ථානයක් අඤ්ඤා කොණ්ඩඤ්ඤ මහරහතන් වහන්සේට ලැබුණේ. අඤ්ඤා කොණ්ඩඤ්ඤ මහරහතන් වහන්සේ පින්වත්නි සඳහන් කරා මේ සම්බුද්ධ ශාසනයේ බුදුරජාණන් වහන්සේට පස්සේදී පළවෙනියටම ධර්මය අවබෝධ කරගත් උත්තමයන් වහන්සේ කියලා. එහෙමනම් භාග්‍යවතුන් වහන්සේට පස්සේ භාග්‍යවතුන් වහන්සේගේ ධර්මය අවබෝධ කරගත්තු මහා ප්‍රඥාවන්තයන් වහන්සේ. අන්න ඒ නිසා ශාසනය තුල දස දහසක් සක්වලවල් වල මෙන්න මේ කාරණාව පැතිරිලා තිබුණා.
බුදුරජාණන් වහන්සේට පසුව භාග්‍යවතුන් වහන්සේට පසුව පළවෙනියටම ධර්මය අවබෝධ කරගත්තු ප්‍රඥාවන්තයන් වහන්සේ කියලා. භාග්‍යවතුන් වහන්සේ ජේතවනාරාමේ නොයෙක් විහාරයන් වල වැඩ වාසය කරන කාලවන් වලදී දස දහසක් සක්වලවල ඉන්න දෙව් බඹුන් මනුෂ්‍ය ලෝකේ ඉන්න මිනිසුන් බුදුරජාණන් වහන්සේ හොයාගෙන එනවා. අඤ්ඤා කොණ්ඩඤ්ඤ මහරහතන් වහන්සේ අතිශයින්ම කැමති සමාධි සමාපත්තීන් වලට සමවැදෙලා ඉන්නේ. අඤ්ඤා කොණ්ඩඤ්ඤ මහරහතන් වහන්සේ විශේෂයෙන්ම කැමති සමාධි සමාපත්තීන් වලට සමවැදෙලා ඉන්නේ. නමුත් බුදුරජාණන් වහන්සේ බැහැ දකින්නට එන බොහෝ දෙනෙක් භාග්‍යවතුන් වහන්සේට වන්දනා කරලා කතා බහ කරලා ඊට පස්සේදී පින්වත්නි ඒ පිරිස යනවා අඤ්ඤා කොණ්ඩඤ්ඤ මහරහතන් වහන්සේ වැඩ ඉන කුටියට. බුදුරජාණන් වහන්සේ සීම දස දහසක් සක්වලවල් වල ප්‍රසිද්ධ වෙලා හිටපු අඤ්ඤා කොණ්ඩඤ්ඤ මහරහතන් වහන්සේව දකින්න බොහෝ දෙනෙක් ගියාම ඒ එන කිසිම කෙනෙක් එක්ක අඤ්ඤා කොණ්ඩඤ්ඤ මහරහතන් වහන්සේ කතා නොකර ඉදිනේ. මොකද පිළිසඳර කතාවල් වල නිරත වෙන්න හැම කෙනෙක් එක්කම සිද්ධ වෙනවා. ඒතර එහෙම ධර්ම කාරණාවක් කතා කරනකොට හිතලා බලන්න අති විශේෂ භික්ෂුන් වහන්සේලා මේ සම්බුද්ධ ශාසනයේ දකින්න කොයිතරම් කැමැති පිරිසක් ඉන්නවද? අපි කොච්චර කැමතිද? සාරිපුත්ත මහරහතන් වහන්සේ වැඩ ඉඳලා ලංකාවට වැඩිය කියලා දැනගත්තොත් එහෙම දෙයක් ඕනේ නැහැ. සුද්ධාවාස බ්‍රහ්ම ලෝකේ රහත් බ්‍රහ්මීන් වහන්සේ නමක් මනුෂ්‍ය ලෝකයට ආවා කියලා කිව්වොත් අපි කොයිතරම් ආසාවක් හිතේ තියෙනවද බලන්න. ආන් ඒ වගේ මේ අඤ්ඤා කොණ්ඩඤ්ඤ මහරහතන් වහන්සේගේ ගුණය දස දහසක් සක්වලවල් වල පැතිරලා තිබුණම ඒ ගුණය දකින්ද ඒ ගුණවතුන් වහන්සේ ඒ පින්වතුන් වහන්සේව බලන්ඩ පින්වත්නි විශාල පිරිසක් අඤ්ඤා කොණ්ඩඤ්ඤ මහරහතන් වහන්සේ ළඟට එනවා. හැබැයි මං කලින් සඳහන් කරා අඤ්ඤා කොණ්ඩඤ්ඤ මහරහතන් වහන්සේ කියලා කියන්නේ සමාධි සමාපත්තින් වලට සමවදින්න කැමති භික්ෂුවක්. නමුත් අරතරම් විශාල පිරිසක් උන්වහන්සේ ළඟට එනකොට උන්වහන්සේට එහෙම සමාධි සමාපත්තින් වලට සමවදින්න කාලයක් නැති වෙනවා. ඒ නිසා අඤ්ඤා කොණ්ඩඤ්ඤ මහරහතන් වහන්සේ තීරණය කළා බුදුරජාණන් වහන්සේ වැඩ ඉන ස්ථානයේ ඈතකට ගිහිල්ලා හුදකලාවේ වාසය කරන්න. අඤ්ඤා කොණ්ඩඤ්ඤ මහරහතන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේගේ සමීපයෙන් ඉවත් වෙලා අවුරුදු 12ක් චද්දන්ත භවනේ වැඩ වාසය කරන්නට හේතු වෙච්ච එක කාරණාවක් තමයි ඒක. අපරම්පි කාරණා තවත් කාරණාවක් තියෙනවා. ඒ තමයි අඤ්ඤා කොණ්ඩඤ්ඤ මහරහතන් වහන්සේ මම සඳහන් කරා භාග්‍යවතුන් වහන්සේගේ ශාසනයේ පළවෙනියටම රහත් බව ලැබපු මහ උත්තමයන් වහන්සේ කියලා. සාමාන්‍යයෙන් බුදුරජාණන් වහන්සේ
පිණ්ඩපාතයේ සඳහා වඩිනකොට භික්ෂු සංඝරත්නයේ පිරිවරාගෙන යනකොට මුලින් භාග්‍යතුන් වහන්සේ වඩිනවා. ඊට පසුපසින් අඤ්ඤා කොණ්ඩඤ්ඤ මහරහතන් වහන්සේ වඩිනවා. දන් වළඳනකොට මුලින් භාග්‍යවතුන් වහන්සේ වැඩ ඉන්නවා. ඉන් අනතුරුව අඤ්ඤා කොණ්ඩඤ්ඤ මහරහතන් වහන්සේ වැඩ ඉන්නවා. හැබැයි ධර්ම දේශනාව කරන කාලයේදී භාග්‍යවතුන් වහන්සේගේ බුද්ධාසනය ධම්සභා මණ්ඩපේ මැදින් සකසනවා. භාග්‍යවතුන් වහන්සේගේ ළඟම දකුණු පැත්තෙන් සාරිපුත්ත මහරහතන් වහන්සේ වැඩ ඉන්නවා. වම් පැත්තෙන් මුගලන් මහරහතන් වහන්සේ වැඩ ඉන්නවා. ඊට පසුවයි අඤ්ඤා කොණ්ඩඤ්ඤ මහරහතන් වහන්සේ වැඩ ඉන්නේ. සාරිපුත්ත මහරහතන් වහන්සේ මුගලන් මහරහතන් වහන්සේ මේ තරම් ළඟින් භාග්‍යතුන් වහන්සේගේ වැඩ ඉන්නේ ඇයි? උන්වහන්සේලා ඒ තනතුරු ලබන්න මහා කල්ප අසංඛ්‍යකුත් කල්ප ලක්ෂයක් පාරමිතා පිරුවා. ඊතරම් අති දීර්ඝ කාලයක් අඤ්ඤා කොණ්ඩඤ්ඤ මහරහතන් වහන්සේ පාරමිතා පිරුවේ නැහැ. උන්වහන්සේක ලක්ෂයයි පාරමිතා පිරුවේ. පිටුතුනි ආර්යයන් වහන්සේලාගේ ගුණය මනාකොට ඉස්මතු වෙන ස්ථානයක් මෙතන. මොකද කාරණාව? සාරිපුත්ත මහරහතන් වහන්සේ මුගලන් මහරහතන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේගේ ළඟින් වැඩ ඉන්නකොට අඤ්ඤා කොණ්ඩඤ්ඤ මහරහතන් වහන්සේ තමන්ගේ පසුපසින් වාඩි වෙලා ඉන්නවා කියලා දැනෙනකොට මේ අග්ග ශ්‍රාවකයන් වහන්සේලා දෙනමට තමන් ඉන්න ආසනවල සතුටින් ඉන්න බැරි වෙනවා. හරියට සඳහන් කරනවා දරුණු විසක් තියෙන සර්පයෙක් පසුපසින් ඉන්නවා කියලා වගේ දැනෙනවා කියනවා. හරියට මහා බ්‍රහ්මයා පසුපසින් ඉන්නවා වගේ දැනෙනවා කියලා කියනවා. එහෙම නැත්තම් සඳහන් කරනවා මහා ගිනි ගොඩක් තමන්ගේ පසුපසින් තියෙනවා කියන වගේ සංඥාවක් අග්ග ශ්‍රාවකයන් වහන්සේලා දෙනමට අඤ්ඤා කොණ්ඩඤ්ඤ මහරහතන් වහන්සේ පිළිබඳව දැනෙන්නේ. ඒ තරමටම මහත් බියකින්, මහත් ලැජ්ජාවකින්, මහත් කම්පාවකට පත්වීමකින් භාග්‍යවතුන් වහන්සේගේ ළඟ අග්ග ශ්‍රාවකයන් වහන්සේලා දිනම වැඩ ඉන්නේ. ඇයි උන්වහන්සේලා දින මෙහිම කම්පාවට පත් වෙලා ඉන්නේ? මේ ශාසනයේ පළවෙනියටම ධර්මය අවබෝධ කරගෙන පළවෙනියටම පැවිදි වෙච්ච මෙවන් ගුණවතුන් වහන්සේ නමක් පසුපස ඉඳෙද්දී අපි කොහොමද ඉස්සරහින් ඉන්නේ? අද කාලේ කෙනෙකුට තියෙන සමහර වෙලාවට කෙනෙක් හිතන්නේ නැති භයානක අකුසල කර්මයක්. තමන් උසස් අනිත්‍යය පහත් කරලා හිතන එක. නමුත් කෙනෙක් රහත් වෙනවා කියලා කියන්නේ ඒ සියලු ක්ලේශ ධර්මයන් මොළින්ම උගොල්ලා දානවා. ආර්යයන් වහන්සේලාගේ ගුණ හරියටම දැනගන්න පින්වත්නි අපි හරියටම මේ ධර්මය අධ්‍යයනය කරන්නට ඕන. එතකොට තමයි ඒ ආර්යයන් වහන්සේලාගේ ගුණයන් අපට පින්වතුනි ඉස්මතු කරගන්න පුළුවන් කමක් ලැබෙන්නේ. අග්ග ශ්‍රාවකයන් වහන්සේලා දෙනම කොයි තරම් නම් ගුණ අධිකද? එක අසංඛ්‍යකුත් කල්ප ලක්ෂයක් පාරමිතා පුරුවා කියන්නේ. අතිශයම ගුණ අධික ආර්ය උත්තමයන් වහන්සේලා දෙනවා. එතකොට උන්වහන්සේලා දෙනමට හිතෙනවා
අපි මේ වරදක් කරනවා. අපි දෙන්න මහා ලැජ්ජාවකින් ඉන්නේ. අපි දෙන්න මහා බයකින් ඉන්නේ. මෙවන් ගුණ අධික උත්තමයන් වහන්සේ නම පසුපසින් ඉන්නකොට අපි කොහොමද භාග්‍යතුන් වහන්සේගේ ළඟට වෙලා උන්වහන්සේට ඉදිරියෙන් ඉන්නේ? අඤ්ඤා කොණ්ඩඤ්ඤ මහරහතන් වහන්සේ දවසක් මෙහෙම කල්පනා කරනවා. මේ අග්ග ශ්‍රාවකයන් වහන්සේලා දෙනම මේ තනතුර ලබන්න අසංඛ්‍යකුත් කල්ප ලක්ෂයක් පාරමිතා පිරුවා. හැබැයි ඊතරම් දීර්ඝ කාලයක් පාරමිතා පුරලා ලබාගත්තු තානාන්තරේ ලැබපු උන්වහන්සේලා දෙනම මම නිසා කනගාටුවකින් ඉන්නේ. මම නිසා මහත් දුකකින් උන්වහන්සේලා දෙනම ඉන්නේ. ඒ නිසා අඤ්ඤා කොණ්ඩඤ්ඤ මහරහතන් වහන්සේ තීරණය කරනවා බුදුරජාණන් වහන්සේගෙන් ළඟින් ඈත් වෙලා හුදකලාවේ වාසය කරන්නට තිබුණ නම් උන්වහන්සේලා දෙනමටත් මේ කියන අපහසුතාවය ඇති වෙන එකක් නෑ කියලා. අඤ්ඤා කොණ්ඩඤ්ඤ මහරහතන් වහන්සේ බුදුරජාණන් වහන්සේගෙන් අයින් වෙන්න හේතු වෙච්ච දෙවෙනි කාරණාව ඒක. පළවෙනි කාරණාව විවේකීන් වාසය කරන්න තියෙන කැමැති බව. දෙවෙනි කාරණාව තමයි අග්ග ශ්‍රාවකයන් වහන්සේලා දෙනමට පහසුවෙන් වැඩ වාසය කරන්න ඕන කමට තමන් වහන්සේ ඉවත් වීම. මෙන්න මේ කාරණාවල් දෙක මූලික කරගෙන බුදුරජාණන් වහන්සේගේ ළඟට ඇවිල්ලා අඤ්ඤා කොණ්ඩඤ්ඤ මහරහතන් වහන්සේ කියනවා බන්තේ ජනපදි වසිතු ස්වාමීනි මම කැමති මේ ජනපදයෙන් ඉවත් වෙලා වාසය කරන්න. ඈත ජනපදයක මම වාසය කරන්නට කැමතියි. භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා ශාස්ත්‍රුන් භාග්‍යවතුන් වහන්සේ වෙලාවේ අඤ්ඤා කොණ්ඩඤ්ඤ මහරහතන් වහන්සේට අවසර දෙනවා ඈතකට ගිහිල්ලා වැඩ වාසය කරන්න. භාග්‍යවතුන් වහන්සේගේ අනුමැතිය ලබාගෙන සේනාසන සකස් කරලා පාත්‍ර සිවුරු අරගෙන ජනපදෙන් ජනපදයට ගමින් ගමට ගමන් කරමින් හිමාලයේ චද්දන්ත භවනේ මන්දාකිණි පොකුණු තීරයට වඩිනවා. මේ මන්දාකිණි පොකුණු තීරය කියලා කියන්නේ අපේ ධර්මයේ සඳහන් කරනවා මනුස්ස ඇසට ගෝචර නොවින විල් 7ක් හිමාලයේ තියෙනවා. අනෝතත්ත විල, චද්දන්ත විල, මන්දාකිණි විල, සීහපපාත විල. මෙන්න මේ වගේ විල් 7ක් අපේ ධර්මයේ සඳහන් කරනවා හිමාලයේ තියෙනවා කියලා. හැබැයි මනුස්ස ඇසට ගෝචර නැහැ. මේවයි වැඩ වාසය කරන්නේ පසේ බුදුරජාන් වහන්සේලා. මේ තැන් වලට යන්න පුළුවන් කමක් ලැබෙන්නේ එරිදිමුතුන්ට ආර්යයන් වහන්සේලාට පමණයි. පසේ බුදුරජාන් වහන්සේලා බොහෝ කාලයක් වැඩ ඉන්නේ මේ චද්දන්ත භවනේ මන්දාකිණි පොකුණු තීරේ. දැන් අඤ්ඤා කොණ්ඩඤ්ඤ මහරහතන් වහන්සේ එතනට වඩිනවා. අඤ්ඤා කොණ්ඩඤ්ඤ මහරහතන් වහන්සේ එන බව දකින්නව එතන ඉන්න සුවිශේෂී පිරිසක්. ඒ වෙන කවුරුවත් නෙවෙයි. පෙර පසේ බුදුරජාණන් වහන්සේලාට සිව්පසෙන් උපස්ථාන කරන ඇතුන්. කොපමණක්ද 8000ක්. මේ චද්දන්ත භවනේ වාසය කරන්නේ බලවත් ඇතුන්. එතන ඉන්නම ඇතුන් 8000ක්.
ආන්න ඒ ඇතුන් තමයි පසේ බුදුරජාන් වහන්සේලා වැඩ ඉන්නකොට උන්වහන්සේලාටත් දැන් මේ භවනට වඩින අඤ්ඤා කොණ්ඩඤ්ඤ මහරහතන් වහන්සේට උපස්ථාන කරන්නේ. පින්වත්නි, මෙන්න මේ කාරණාව අති විශේෂයෙන් සඳහන් කරන්නට පුළුවන්. කොයිතරම් පුණ්‍යවන්ත ඇත්තෝද කියන කාරණාව විස්මතු කරන්න. ඇතුන් බලනවා තෙරුන් වහන්සේ වඩින දිහා දැකලා ඇතුන් එකිනෙකා කතා කරන්න පටන් අරගෙන කියනවා අම්හාකම් පුඤ්ඤක්කෙත්තං ආගත. අපට නැවතත් පුණ්‍යක් ශේස්ත්‍රයක් පහළ වෙනවා. මොකටද? උපස්ථානීය සඳහා. ඒ වෙලාවේ ඇතුම් පිරිසක් ගිහිල්ලා හනිකට සක්මන් මලු සකස් කරනවා. පාදයෙන් තනකොළ ගලවනවා. ගස් උදුරනවා. වැල් කඩනවා. නියපොතු වලින් සක්මන් මලුව සකස් කරනවා. තවත් ඇතුම් පිරිසක් ගිහිල්ලා සීනාසන සකස් කරනවා. අඤ්ඤා කොණ්ඩඤ්ඤ මහරහතන් වහන්සේ චද්දන්ත භවනේ මන්දාකිණි පොකුණු තීරයට වඩිනකොට ඇතුන් පිරිස එකට එකතු වෙලා උන්වහන්සේ වෙනුවෙන් සියලු උපස්ථාන කරලා නිමාවටපත් කරනවා. ඊළඟට ඇතුන් 8000 එකට එකතු වෙලා සාකච්ඡාවක් කරනවා. ඒ සාකච්ඡාවේදී උන් කතා වෙනවා අපේ තෙරුන් වහන්සේ මෙහි වැඩ වාසය කරනකොට අපි උන්වහන්සේට උපස්ථාන කරන්න ඕන. හැබැයි මේක අපි කවුරුත් එක්ක බෙදාගෙන කරගත්තේ නැති වුණොත් තෙරුන් වහන්සේට ඥාතින් ඉන්න ගමකට වැඩිය වගේ වෙයි. මොකද ඥාතින් ඉන්න ගමකට වැඩිය වගේ වෙයි කියන්නේ? බොහෝ ඥාති පිරිසක් ඉන්න තැනක කවුරු හරි කෙනෙක් හිටියොත් ඒ අය හිතනවා අද අසවල් ඥාති කෙනා ආහාර දෙයි. අද අසවල් ඥාති කෙනා ආහාර දෙයි. අද අයියා දෙයි. හෙට මල්ලි දෙයි. අනිද්දා නැන්දා දෙයි. එහෙම හිතනවා. නමුත් කවුරුත් හිතන්නේ එහෙමයි. අන්තිමට බලනකොට කවුරුවත් ආහාර දීලා නැහැ. ඒක කියන්නේ ඇතුන් එකට එකතු වෙලා කතා වෙනවා. අපි බෙදාගෙන මේ වැඩ ටික කරගත්තේ නැති වුණොත් තෙරුන් වහන්සේට ඥාතින් ඉන්න ගමකට ගියා වගේ වෙයි. දානෙවත් ලැබෙන එකක් නැති වෙයි. ඒ නිසා සියල්ලෝම තමන්ට අදාළ කාර්යභාරයක් තමන් බාරගත්තා. හැබැයි යම් කාර්යභාරයක් තමන්ගේ නිම වුණාම ඒ කාර්යභාරය ආයිමත් නැවත ඉටු කරනකන් තවත් කෙනෙකුගේ කටයුත්තකට ගිහිල්ලා උදව් කරන්නට ඕන. ඒක මට අදාළ නැහැ. ඒක මගේ නෙවෙයි කියලා පසුබට වෙලා ඉන්න බෑ. අනිවාර්යයෙන්ම ඒ කාර්යභාරය ඉටු කරන්නට ඕන. දැන් මෙන්න මෙහිම කතිකාවක් කරගෙන අඤ්ඤා කොණ්ඩඤ්ඤ මහරහතන් වහන්සේ වැඩම කරාම දැන් වාරෙන් වාරයට බෙදාගෙන උන්වහන්සේට උපස්ථාන කරන්න පටන් ගන්නවා. එහෙම උපස්ථාන කරන ඇතුන් කොහොමද උපස්ථාන කරන්නේ? මෝදෝවණී කරන පැන් ගේනවා. දැහැට දඬු ගේනවා. තවත් පිරිසක් ගිහිල්ලා තෙරුන් වහන්සේට දානීය සඳහා මන්දාකිණි පොකුණු තීරයෙන් ආහාර පාන සකස් කරගෙන එනවා. කොහොමද පින්වතුනි මේ මන්දාකිණි පොකුණු තීරය ඇතුන් ආහාර සකස් කරන්නේ? සඳහන් කරනවා පින්වතුනි මේ මන්දාකිණි පොකුණු තීරය යොදුන් 50ක් තියෙනවා. මන්දාකිණි පොකුණ යොදුන් 50ක් විශාලයි.
එහි යොදුන් 25ක් යොදුන් 50ක් පොකුණි යොදුන් 25ක් තියෙන ප්‍රමාණයක දිය සෙවලවත් එහෙම නැත්නම් වියලි පරඬලාවත් පේන්නේ නැහැ. එහි ජලය සඳහන් කරන්නේ හරියට පලිඟු බෙනිකක් වගේ. ඒ තරම් පිරිසුදු ජලයක් යොදුන් 25ක තියෙනවා. ඒ ජලය යොදුන් 25 කොටස ඉන දක්වා තෙමෙනකන් වතුර නැහැ. ඉන දක්වා පමණයි ජලයේ තියෙන. එතනින් එහා පැත්තට වතුර නැහැ. මේ පොකුණේ යොදුන් භාගයක් යොදුන් භාගයක වටරවුමක සුදු නෙළුම් මල් තියෙනවා. යොදුන් භාගයක කොටසක් සුදු නෙළුම් මල් වලින් පිරීලා. තවත් යොදුන් භාගයක් රතු නෙළුම් මල් වලින් පිරීලා. තවත් යොදුන් භාගයක් සුදු කුමුදු, රතු උපුල්, රත් හැල් ආදී මල් වලින් පිරීලා. ඒ විතරක් නෙවෙයි කැකිරි, ලබු, කොමඩු ආදී මේ සියලුම පළවැල් වලින් මේ චද්දන්ත භවන පිරීලා තියෙනවා. මේ වනයේ තියෙන එක උග්ගහක් ගත්තොත් ඒ උග්ගඳ පුවක් ගසක් තරම් විශාලයි. ඒ පුරුකක් ඇතුලේ කිරි තියෙනවා බොහෝ ප්‍රමාණයක් ලබා ගන්නට පුළුවන් ආකාරයට. මේ වනයේ කෙසෙල් තියෙනවා. සඳහන් කරනවා කෙසෙල් ගෙඩි දෙකක් එක්කෙනෙකුට ආහාරයට ගන්න බෑ. ඒ තරම් එක කෙසෙල් ගෙඩියක් විශාලයි. ඒ වගේම තමයි වරක, ජම්බු, අඹ, දියුල් මෙන්න මේ කියන අඹ වනයක්, දියුල් වනයක්, ජම්බු වනයක්, වරක වනයක් මේ වගේ වනාන්තර වලින් මේ ප්‍රදේශයේ පිරලා තියෙනවා. ඒ විතරක් නෙමෙයි මිනිස්සේ ගන්න යම්කිසි ආහාරයක් තියෙනවා නම් මෙන්න මේ පළතුරු, මේ පළවැල එවැනි යම් ආහාරයක් තියෙනවා නම් ඒ සියලුම ආහාර මේ මන්දාකිණි පොකුණු තීරයේ තියෙනවා. පොකුණේ මල් පිපෙන කාලයට සුළඟ හමනකොට මේ මල් පෙතිවල රේණු මල් පත්‍ර වලට වැටෙනවා. නෙළුම් පත්‍ර වලට නෙළුම් මලේ තියෙන රේණු වැටෙනවා. එහෙම වැටිලා ඒවා පිණි වලින් තැවරෙනවා. සූර්යාලෝකයේ පහළ වෙනකොට නෙළුම් පත්‍ර මත තියෙන පිණි වලින් තැවරිච්ච රේණු සූර්යාලෝකයෙන් තැඹිලා පැණි බවට පත් වෙනවා. අන්න ඒ වෙලාවට ඇතුන් ගිහිලා කරන්නේ මොකද්ද? ඒ නෙළුම් පත්‍ර වල තියෙන පැණි වියලුණු පැණි තෙරුන් වහන්සේට ගෙනලා දෙනවා. ඊළඟට සඳහන් කරනවා නෙළුම් අල. පොකුණේ තියෙන නෙළුම් අලයක් නගුල් හිසක් තරම් විශාලයි. ඒ නෙළුම් අල ගෙනලා දෙනවා. නෙළුම් දඬු මහ බෙර කඳක් තරම් විශාලයි. එයත් තෙරුන් වහන්සේට ගෙනලා දෙනවා. මේ නෙළුම් අල වලින් ගන්න කිරි, නෙළුම් අලේ ඇතුලේ තිබෙන කිරි
ඇතුන් පයින් පාගලා ඒ කිරි එළියට අරගෙන වාදනවල සකසලා එයත් තෙරුන් වහන්සේට ගෙනලා දෙනවා. නෙළුම් ඇට අරගෙන ඒවට හකුරු යොදලා සකස් කරලා එයත් තෙරුන් වහන්සේට ගෙනලා දෙනවා. උක්දඬු අරගෙන ගල්තලා මත තියලා මේ ඇතුන් පයින් පාගනවා. ඒ ගල්තලා මතින් ගලාගෙන යන උක් යුෂ එහි ගල් සිඳුරු වල තැවරෙනවා. ගල් සිඳුරු වල පිරෙනවා. සූර්යා ලෝකයෙන් මේ ගල් සිඳුරු මත තියෙන උක් යුෂ පැහිලා එහිම මිදෙනවා. එයත් මිදුණෙන් පස්සේදී තෙරුන් වහන්සේට ගෙනල්ලා දෙනවා. සඳහන් කරනවා මේ වනාන්තරයේ තිබෙන පළතුරු වල රසය නම් කියලා නිම කරන්න බෑ කියලා. අපේ මනුෂ්‍ය ලෝකේ කිසිම කෙනෙක් නොවිදුපු ආකාරයේ මහත් රසයක් මේ සෑම පළතුරකම අන්තර්ගත වෙලා තියෙනවා. ඒ නිසා කියනවා වරක කොමඩු ආදී ආහාරවල නම් කතා කරන්න දෙයක් නෑ කියලා. ඒ තරම්ම රස අධිකයි ඒ පළතුරු වල. මේ මන්දාකිණි පොකුණ ළඟම කේලාස නම් පර්වතයක් තියෙනවා. ඒ කේලාස පර්වතේ නාග දන්ත කියලා එක දිව්‍ය පුත්‍රයෙක් වාසය කරනවා. මේ නාගදන්ත දිව්‍ය පුත්‍රයාගේ දිව්‍ය විමානයට තෙරුන් වහන්සේ කාලෙන් කාලට පිණ්ඩපාතේ වඩිනවා. එහෙම පිණ්ඩපාතේ වඩිනකොට පින්වත්නි නාගදන්ත දිව්‍ය පුත්‍රයා කිරිබතුයි උක් හකුරුයි ගිතෙලුයි මේ පැණි පූජා කරනවා. කොහෙන්ද මේ දිව්‍ය පුත්‍රයාට මේ ආහාර පානය සකස් කරගන්න පුළුවන්කමක් ලැබෙන්නේ? දෙවිවරු ආහාර පාන සකස් කරගෙන අනුභව කරන්නේ නැහැ. ඔවුන්ට පහළ වෙනවා. හැබැයි හැම දෙවි කෙනෙකුටම ආහාර පාන පහළ වෙනවා කියලා දෙයක් දිවි ලෝකවල නැහැ. එතකොට මේ නාගදන්ත කියන දිව්‍ය පුත්‍රයාට කොහෙන්ද මේ ආහාර පාන? තමන් පෙර කරපු කුසලයක ආනුභාවයකින් ඒ ආහාර පාන තමන්ගේ විමානයට ලැබෙනවා. කොහොමද? මොකද කරපු පුණ්‍ය කර්මය? කාශ්‍යප භාග්‍යවතුන් වහන්සේගේ කාලයේදී ඒ කාශ්‍යප භාග්‍යවතුන් වහන්සේට ප්‍රධාන භික්ෂුන් වහන්සේලාට අවුරුදු 20000ක් සලාක බතක් පූජා කරලා තියෙනවා. ඒ පූජා කරලා තියෙන්නේ කිරිබත්, මීපැණි, උක්කකුරු, ගිතෙල් යොදලා. අවුරුදු 20000ක් කරපු මේ පින නිසා නාගදන්ත දිව්‍ය පුත්‍රයාට දිව්‍ය සම්පත්තියකුත් ලැබුණා. ඒ විතරක් නෙවෙයි, තමන්ගේ විමානයට තමන් කරපු පිනේ ආනුභාවයෙන් කිරිබතුත් ලැබෙනවා. තෙරුන් වහන්සේ කාලෙන් කාලට පිණ්ඩපාතේ වඩිනකොට දිව්‍ය පුත්‍රයා තෙරුන් වහන්සේට මේ කිරිබත් පූජා කරනවා. මෙහිම වැඩ වාසය කරන අඤ්ඤා කොණ්ඩඤ්ඤ මහරහතන් වහන්සේ දවසක් බලනවා තමන්ට තව කොච්චර කාලයක් ජීවත් වෙන්න අවශ්‍ය තියෙනවද කියලා. ආන්න ඒ වෙලාවේ දකිනවා තමන්ට පිරිනිවන් පාන්න වැඩි දවසක් නැහැ. අවශ්‍ය පිරිහිලා. ඊළඟට උන්වහන්සේ කල්පනා කරනවා මම කොහේදද පිරිනිවන් පාන්නේ? එතකොට උන්වහන්සේට මතක් වෙන්නේ අවුරුදු 12ක් මේ ඇතුන් මට උපස්ථාන කළා. ඔවුන්ට අනුග්‍රහයක් වීම පිණිස මම මේ චද්දන්ත භවනේම පිරිනිවන් පානවා කියලා සිතුවිල්ලක් උපදවාගෙන ඇතුන්
ඇතුන්ට අනුග්‍රහයක් වීම පිණිස බුදුරජාණන් වහන්සේගේ ළඟට එනවා පිරිනිවන් පාන අවසර ගන්න. අන්න එහෙම ආවයින් පස්සේදී තමයි පිටුතුනි මෙතන සඳහන් කළේ සූත්‍රයේ බොහෝ කාලයකට පස්සේදී තෙරුන් වහන්සේ ආවේ. බොහෝ කාලයකට පස්සේ කියලා සඳහන් කළේ අවුරුදු 12ක් භාග්‍යතුන් වහන්සේගේ ළඟ වැඩ වාසය කළේ නේ. ඒ අවුරුදු 12ෙම වැඩ වාසය කරේ මන්දා කියන පොකුණු තීරේ. ඒ මන්දා කියන පොකුණු තීරේ ඉඳලා අඤ්ඤා කොණ්ඩඤ්ඤ මහරහතන් වහන්සේ බුදුරජාණන් වහන්සේගේ ළඟට අවුරුදු 12කට පස්සේ එනවා භාග්‍යතුන් වහන්සේගෙන් පිරිනිවන් පාන්න අවසර ගන්න. දැන් බුදුරජාන් වහන්සේ ළඟට ඇවිල්ලා මුලින්ම කරන්නේ භාග්‍යතුන් වහන්සේට වඳිනවා. කොහොමද වඳින්නේ? පාදේසු සිරසා නිපතිත්වා භගවතෝ පාදානි මුකේනච පරිචුම්බති. භාග්‍යතුන් වහන්සේගේ ළඟ පාදයන්හි සිරස තබලා භාග්‍යතුන් වහන්සේගේ පාදයන් මුවෙන් සිඹිමින් හාත්පසින් සම්භාහනය කරමින් වන්දනා කරනවා. පිටුතුනි මොනතරම් මහා ගුණයක් මේ ආර්යයන් වහන්සේගේ ළඟ තියෙනවද? අද කාලේ සමහර වෙලාවට අපි දකිනවා බොරු මාර්ගඵලලාභී. තමන් සෝවාන්, තමන් සකදාගාමි, තමන් අනාගාමි, තමන් රහත්යයි කියා ගන්නා බොහෝ බොරු මාර්ගඵලලාභීන් ලංකාවේ ඉන්නවා. මොවුන් මිනිසුන් බොහෝ සෙයින් රවට්ටනවා. පින්වත්නි, මේ පිරිස සැබෑවටම ආර්යයන් වහන්සේලාද කියලා මතු කරගන්න හරි වටින අවස්ථාවක් තමයි මේ කාරණාව. මොකද ඒ බොරු මාර්ගඵලලාභීන් සමහරලාට අපි දකිනවා හරියට බුදුහාමුදුරන්ට වඳින්නවත් දන්නේ නැහැ. භාග්‍යවතුන් වහන්සේට යමක් පූජා කරන්න දන්නේ නැහැ. පූජා කළත් තනියතින් පූජා කරන්නේ. වැන්දත් මදක් කොන්ද නම් වල හිස නමනව පමණයි. නමුත් බලන්න සැබෑ ආර්යයන් වහන්සේගේ ළඟ මොනතරම් බුද්ධානුස්සතියක් හිතේ තියෙනවද? බුදුරජාන් වහන්සේගේ ළඟට ගිහිල්ලා භාග්‍යවතුන් වහන්සේගේ පාදයන් දෙක අල්ලගෙන භාග්‍යවතුන් වහන්සේගේ පාදයන් මත සිරස තබලා ඒ පාදයන් මුවින් සිමිමින් හාත්පසින් සම්භාහනය කරමින් වන්දනා කරනවා. මොනතරම් බුද්ධානුස්සතිය ඒ තෙරුන් වහන්සේගේ ළඟ තියෙන්නේ නැද්ද? අඤ්ඤා කොණ්ඩඤ්ඤ මහරහතන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේට වන්දනා කරනකොට පිඟුතුනි එහෙම වඳින ගමන් කියනවා අඤ්ඤාසිවතබෝ කොණ්ඩඤ්ඤෝ අඤ්ඤාස් කොණ්ඩඤ්ඤෝ හං භගවා කොණ්ඩඤ්ඤෝ හං සුගත. කොණ්ඩඤ්ඤෝ හං භගවා කොණ්ඩඤ්ඤෝ හං සුගත. මෙන්න මෙහිම මුවින් කියමින් තමයි වන්දනා කරන්නේ. නිකම්ම වන්දනා කරන්නේ භාග්‍යවතුන් වහන්සේට වඳිනකොට මම කොණ්ඩඤ්ඤන් වහන්සේ කියලා මුවින් කියනවා. පින්වතුනි මේ කාරණාව අති විශේෂයි. අට කතාවේ දක්වනවා ඇයි කොණ්ඩඤ්ඤ මහරහතන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේට නම කියන්නේ? භාග්‍යවතුන් වහන්සේ නම දන්නේ නැතුවද? නෑ, දන්නවා. හැබැයි අඤ්ඤා කොණ්ඩඤ්ඤ මහරහතන් වහන්සේ දැන් බුදුරජාණන් වහන්සේගේ ළඟින් අයින් වෙලා අවුරුදු 12ක් වෙනවා. ඔය අවුරුදු 12 අතර කාලේ සමහර හාමුදුරුවෝ මේ ශාසනය මහාන වුණා. හැබැයි උන්වහන්සේලා කොණ්ඩඤ්ඤ වහන්සේගේ නම අහලා තියෙනවා, හැබැයි රූපයෙන් දන්නේ නැහැ. දැන් මේ වෙනකොට අඤ්ඤා කොණ්ඩඤ්ඤ මහරහතන් වහන්සේ බොහෝ සෙයින් වයෝ වෘද්ධයි. අඤ්ඤා කොණ්ඩඤ්ඤ මහරහතන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේට වඳිනකොට යම්කිසි කෙනෙක් අවට ඉඳලා
ඒ පෘථග්ජන භික්ෂුවක් මේක දැකලා මෙහෙම හිතුව කොහොමද? කවුද මේ සුදු කෙසක් තියෙන කුදු උණු මහල්ල කියලා? එහෙම හිතින් හිතුනොත් බුදුරජාන් වහන්සේගේ ළඟ භාග්‍යවතුන් වහන්සේගේ ළඟ ඉන්නම කෙනෙක් වගේ කවුද මේ සුදු කෙසක් තියෙන කුදු උණු මහල්ල කියලා හිතින් හිතුනොත් ඒ සිතුවිල්ලෙන්ම ඒ පෘථග්ජනයා ඊළඟ භවයේ නිරයට යනමලු. පෘථග්ජනයෙකුට හිතුනොත් බැරි වෙලාවක්වත් ওই කාරණාව සෝවාන් වහන්සේ නමකට හිතුනොත් ඒ සෝවාන් වහන්සේ මේ භවයට සකදාගාමී වෙන්න බැරි වෙනවලු. සකදාගාමී වහන්සේ නමකට හිතුනොත් ඒ සකදාගාමී වහන්සේට මේ භවයේ අනාගාමී වෙන්න බැරි වෙනවලු. අනාගාමීන් වහන්සේ නමකට හිතුනොත් ඒ අනාගාමීන් වහන්සේට මේ භවයේ රහත් වෙන්න බැරි වෙනවලු. මොකක් නිසාද? ආර්ය උපවාදේ නිසා. එහෙමනම් හිතන්න අඤ්ඤා කොණ්ඩඤ්ඤ මහරහතන් වහන්සේගේ ළඟ මොනතරම් ගුණයක් තියෙනවද? එතකොට කොණ්ඩඤ්ඤ මහරහතන් වහන්සේ නම කියන්නේ මොකක් නිසාද? අර නොදන්න කෙනෙකුට දැනගන්න තමන් කොණ්ඩඤ්ඤ කියලා. තමන් වහන්සේ තමයි කොණ්ඩඤ්ඤ හාමුදුරුවෝ කියන එක දැනගන්න තමයි නම කියන්නේ. මොනතරම් කරුණාවක් කොණ්ඩඤ්ඤ මහරහතන් වහන්සේගේ හිත තුළ ඉපදුනාද? ඒ වෙලාවේ භාග්‍යතුන් වහන්සේට නම කියන්නේ කිව්වේ භාග්‍යතුන් වහන්සේ නම නොදන්න නිසා නෙවෙයි, අර නොදන්න අයගේ දැන ගැනීම පිණිස. හැබැයි යම් කිසි කෙනෙක් මෙහෙම හිතුවොත් අනේ මේ තෙරුන් වහන්සේද මේ ශාසනයේ මහා ප්‍රඥාවන්ත භික්ෂුව. මේ තෙරුන් වහන්සේද මේ ශාසනයේ පළවෙනියටම ධර්මය අවබෝධ කරගත් භික්ෂුව. මේ තෙරුන් වහන්සේද බුද්ධ රත්නයට ධර්ම රත්නයට පමණක් වන්දනා කරන කියලා එහෙම සිතුවිල්ලක් යම් කිසි පෘථග්ජනයෙකුට හිතුනොත් ඒ පෘථග්ජන භාවයේ ඉඳලා අරහත් ඵලයේ දක්වාම යන්න මහ පිනක් මේ භවයේ ලැබෙනවා. එහෙම නැති වුණොත් ඒ හිතන හැම කෙනෙකුටම මතු භවයන් වල සුගති ආදී ලෝකයන් වල ගිහිල්ලා බොහෝ කාලයක් සැප විඳින්න පුළුවන් කමක් ලැබෙනවා. එහෙමනම් ආර්යයන් වහන්සේ නමක් ගැන එක සිතුවිල්ලක් උපදවා ගැනීමේ තරම් ගුණ පිනක් ලැබෙනවා. හැබැයි මෙතනදී විශේෂයෙන් සඳහන් කරනවා කොණ්ඩඤ්ඤ හාමුදුරුවන්ගේ සම්පූර්ණ නම කොණ්ඩඤ්ඤ. හැබැයි අඤ්ඤා කොණ්ඩඤ්ඤ මහරහතන් වහන්සේ කියලා කියන්නේ මොකක්වත් නිසා නෙවෙයි. පින්වත්නි, අඤ්ඤා කොණ්ඩඤ්ඤ මහරහතන් වහන්සේ කියලා උන්වහන්සේට කියන්නේ අඤ්ඤා කියන නාමය ලැබලා දුන්නේ භාග්‍යතුන් වහන්සේ. ඒක ගෞරව නාමයක්. නමුත් බලන්න උන්වහන්සේ කොයිතරම් නිහතමානීද කියලා කියනවා නම් බුදුරජාණන් වහන්සේට කියන්නේ තමන්ගේ නම විතරයි. අර ගෞරව නාමය කියන්නේ නෑ. ඒ නිසායි කියන්නේ කොණ්ඩඤ්ඤාහං භගවා කොණ්ඩඤ්ඤාහං සුගත. අද බලන්න සමහර කෙනෙකුට තමන්ට තියෙන එක තනතුරක් අහිමි වුණොත් කොච්චර දුක් වෙනවද? නමක ඒ තනතුරේ කොටස කියව ගන්න බැරි වුණොත් කොයිතරම් කේන්තියක් ඇති වෙනවද? නමුත් උන්වහන්සේ තමන්ගේ නම පමණයි සඳහන් කරන්නේ. ඉතින් මෙන්න මේ කොණ්ඩඤ්ඤ හාමුදුරුවෝ භාග්‍යතුන් වහන්සේට කියනවා ස්වාමීනි මම පිරිනිවන් පාන්න තීරණය කළා. ඒකට අවසර දෙනසේක්වා. භාග්‍යතුන් වහන්සේ කියනවා යම් කිසි දෙයකට කාලය නම් ඒ දැන් මේ සුදුසු කාලයයි කියලා භාග්‍යතුන් වහන්සේ අවසර දෙනවා. ඒ ලද අවසරයෙන් කොණ්ඩඤ්ඤ මහරහතන් වහන්සේ චද්දන්ත භවනට වැඩම කරලා මන්දාකින පොකුණු තීරයේදී පිරිනිවන් පානවා. ඇතුන් 8000ම එකතු වෙලා කොණ්ඩඤ්ඤ මහරහතන් වහන්සේගේ දේහය හිමාලයේ වටා පැදකුණු කරලා සඳුන් සෑයකින් සෑය හදලා එහි තැන්පත් කරලා කොණ්ඩඤ්ඤ මහරහතන් වහන්සේගේ දේහය ආදාහනය කරනවා. ඒ ආදාහනයෙන් පසුව ධාතුන් වහන්සේලා රැගෙන භාග්‍යවතුන් වහන්සේට ගෙනලා දෙනවා. භාග්‍යවතුන් වහන්සේ
අඤ්ඤා කොණ්ඩඤ්ඤ මහරහතන් වහන්සේගේ ධාතුන් වහන්සේලා තැන්පත් පෙරහන් කාඩේ අතට ගන්නවා. ඒ අතට ගත්තු ෂණේ පොළොවට අත දිගු කරනකොට වේළුවනාරාමයේ අසලින් රිදී පාට චෛත්‍යයක් පහළ වෙනවා. ඒ චෛත්‍යයේ ධාතුන් වහන්සේලා තැන්පත් කරනවා. සඳහන් කරනවා අදටත් පින්වතුනි ඒ වේළුවනාරාමයේ ළඟ ඒ චෛත්‍ය වැඩ වාසය කරන බවට. එහෙමනම් අඤ්ඤා කොණ්ඩඤ්ඤ මහරහතන් වහන්සේ කියන්නේ අති විශේෂ මහරහතන් වහන්සේ නමක්. එවන් ආර්ය උත්තමයන් වහන්සේලාගේ කතා අහනකොට උන්වහන්සේලාගේ ගුණයන් අපට මනාකොට දැනගන්නට පුළුවන්. දේශනාවට තිබෙන කාලයත් නිමාවටපත් වෙලා තිබෙන නිසා අපි මේ දේශනාව මෙතකින් නිමාවටපත් කරනවා. අද ආකාසට්ඨා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්칸තු සම්මා සම්බුද්ධ ශාසනං චිරන් රක්칸තු සම්මා සම්බුද්ධ දේශනං චිරන් රක්칸තු සම්මා සම්බුද්ධ ශාවකං